හරි. අපි බලමු සංයෝග දෙකක KSP ගැන දීලා තියෙනවා මේ ගැටලුවේ දරුවෝ. කෙල්වින් 298 දී නිකල් හයිඩ්‍රොක්සයිඩ් හා සිල්වර් සයනයිඩ් යන ස්වල්ප වශයෙන් ද්‍රව්‍ය සංයෝග වල KSP ගැන පිළිවෙලින් වලට දීලා තියෙනවා. 2 වැඩි කිරීම 10 ඍණ 15යි 6 වැඩි කිරීම 10 ඍණ 17යි කියලා. හරි. මේ සංයෝග දෙකෙන් වඩා ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ කොහොමද කියලා මොකද්ද කියලායි ඔයාලගෙන් අහන්නේ. හරි. අපි කලින් ගණන් වලදී ඔයාලට මතක ඇති KSP කියන එක ඒ සංයෝගවල ජල ද්‍රාව්‍යතාවයේ සම්බන්ධ ටිකක් ලියුවා. ජල ද්‍රාව්‍යතාවයේ ඇසුරෙන් නැත්නම් ද්‍රාව්‍යතාවයේ ඇසුරෙන් ජල ද්‍රාව්‍යතාවයේ හෝ පොදුවේ ගත්ත ද්‍රාව්‍යතාවයේ ඇසුරෙන් එයාලගේ KSP කියන ලියුවා. එතකොට අපිට මේ සංයෝග දෙකේ KSP කියන දෙක දීලා තියෙනකොට අපි කරන්න ඕනේ KSP කියන දෙක පාවිච්චි කරලා මේ සංයෝග දෙකේ ජල ද්‍රාව්‍යතාවයන් හොයන එක. එහෙම ජල ද්‍රාව්‍යතාවය මෙවුවහම නැත්නම් ද්‍රාව්‍යතාවය මෙවුවහම වඩා ද්‍රාව්‍ය කවුද කියන එක අපිට බොහොම පහසුවෙන් තීරණය කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඒක කලින් පොඩි මතයක් මම පැහැදිලි කරන්න මේක මේ පොදු සූත්‍රයක් ලෙස එකම ආකාරයක සූත්‍රයක් තියෙන සංයෝග වලට ගලප ගන්න පුළුවන්. යම් සංයෝගයක KSP ගේ වැඩි කියන්නේ KSP ගේ වැඩි කියන්නේ KSP අපි ලියුව දැන් ඉස්සෙල්ලා KSP ඉස්සෙල්ලා කොටසේදී ලියනකොට කිව්වා KSP කියන්නේ සංතෘප්ත ජලීය ද්‍රාවණයේ අයන සාන්ද්‍රණ ගුණිතය. එතකොට දරුවෝ KSP ගේ වැඩි කියන්නේ ඒකේ අදහස සංතෘප්ත ජලීය ද්‍රාවණයේ අයන සාන්ද්‍රණ වැඩි. අයන සාන්ද්‍රණ වැඩි කියන්නේ ද්‍රාවණයේ සංතෘප්ත වෙන්න. සාන්ද්‍රණ වැඩි කියන්නේ වැඩිපුර දිය වුණා කියන එක. ඒ නිසා KSP ගේ යම් සංයෝගයක වැඩි කියන්නේ ඒ සංයෝගයේ ජල ද්‍රාව්‍යතාවය සාපේක්ෂව වැඩි. නැත්නම් අපි එයාට කියනවා KSP ගේ වැඩි කියන්නේ එයා දුර්වල අවක්ෂේපයක්. ඊටාම හොඳට අවක්ෂේප වෙන්නේ කෙනෙක් නෙමෙයි. ඒ වගේමයි KSP ගේ දරුවෝ යම් සංයෝගයක අඩු නම් KSP ගේ අඩුයි කියන්නේ KSP වලින් නිරූපණය කරන්නේ සංතෘප්ත ජලීය ද්‍රාවණයේ අයන සාන්ද්‍රණ නිසා. KSP ගේ අඩුයි කියන්නේ එයාගේ සංතෘප්ත ජලීය ද්‍රාවණයේ තියෙන අයනවල සාන්ද්‍රණය අඩුයි. සංතෘප්ත වෙනකන් දිය වෙච්ච සාන්ද්‍රණ අඩුයි කියන්නේ අඩුවෙන් දිය උනේයි එයාගේ ජල ද්‍රාව්‍යතාවය අඩු නිසා. එතකොට එයාගේ ද්‍රාව්‍යතාවයේ සාපේක්ෂව අඩුයි කියලා ගන්න පුළුවන්. දිය වෙනවා අඩුයි කියන්නේ එයා හොඳ අවක්ෂේපයක්. හරි. අපිට ওই විදිහට මෙයාලව වර්ග කරගන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මෙහිම KSP ගේ දිහා බලලා දැන් මේ සංයෝග දෙකෙත් වලට KSP කියන දෙක දීලා තිබුණාට KSP ගේ වැඩි කෙනා වඩා ජලීය ද්‍රාව්‍ය කියලා මේ ගානේදී වලට තීරණය කරන්න බෑ. ඒකට හේතුව ඔයාලට හොඳට පේනවා මේ දෙන්නගේ සූත්‍ර දෙකේ ආකාර දෙක දෙවිදියයි. ඒකේ අදහස මෙයා හයිඩ්‍රොක්සයිඩයක් මෙයා සයනයිඩයක් කියන එක නෙවෙයි. අයන කැඩුවාම තුලිත තියලා අයන. දැන් උදාහරණයක් ලෙස මට නිකල් හයිඩ්‍රොක්සයිඩුයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එකම ආකාරයක සූත්‍ර තියෙන අය දුන්නා නම් ඒ දෙන්නගේ KSP කියන වලට අනුව මේක තීරණය කරන්න පුළුවන් ඔයාලට. පැහැදිලිද? නිකල් සල්ෆයිඩුයි ලෙඩ් සල්ෆයිඩ් වලයි KSP කියන දුන්නොත් ඒ දෙන්නගේ ද්‍රාව්‍යතාවයන් ගණනය කිරීමකින් තොරවම KSP ගේ වැඩි කෙනා වඩා ජලීය ද්‍රාව්‍යයි කියලා කියන්න පුළුවන්. නමුත් මේ ගානේදී වලට එහෙම කියන්න බෑ. හේතුව නිකල් හයිඩ්‍රොක්සයිඩ් වලයි සිල්වර් සයනයිඩ් වලයි ධන ඍණ අයන කැඩිලා තුලිත අයන ලැබෙන ආකාරය නිකල් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා වෙනස්. හරි. ඒ නිසා මේ එකම ආකාරයක සූත්‍ර තියෙන අයගේ එකම ආකාරයක සූත්‍රය අනුක සූත්‍ර කියලා තීරණය කරමු. අනුක සූත්‍ර සහිත නම් මේ KSP වලින් අපිට එහෙම තීරණය කරන්න පුළුවන්. මේ වගේ ඒවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නිකල් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා මේව වලට සංසන්දනය කරන්න පුළුවන් ද්‍රාව්‍යතාවය හොයන්නේ
නැතුව. හැබැයි අපි දැන් මේ ගාන හදමු වෙනස් සූත්‍ර තියෙන නිසා ඒකලගේ ද්‍රාව්‍යතාවයෙන් වෙනවම තීරණය කරන්න. හරි. ඔයගලන්ට අවශ්‍ය මේ කාරණා ටිකත් ඉක්මනට සටහන් කරගන්නකො දරුවෝ. හරි. අපි දැන් මේ සංයෝග දෙකේ ද්‍රාව්‍යතාවයන් හොයන්න වෙන වෙනම ද්‍රාව්‍යතාවයන් හොයන්න යමු. ඒ යාලගේ ඝනයිනික සංයෝගය සහ සම්ප්‍රයුක්ත ජලීය ද්‍රාවණය අතර තියෙන සමතුලිතයන් ලියන්න. හරිම ලේසි. නිකල් හයිඩ්‍රොක්සයිඩ් ඝනයිනික සංයෝගය එයාගේ සම්ප්‍රයුක්ත ජලීය ද්‍රාවණයත් අතර තියෙන සමතුලිතය ලියන්න. නිකල් 2+ අයන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන දෙන්නයි තුලිත කරහම. හරි. එතකොට මෙයාගේ ආරම්භක සාන්ද්‍රණයක් ගත්තොත් මෙයාගේ ආරම්භීය සාන්ද්‍රණයක් තියෙනවා. එයා නිදියේ වෙන්නේ. ආරම්භක සාන්ද්‍රණයක් තිබුණට අපිට ඒක වැඩක් නැහැ කියලා අපි කිව්වා. ද්‍රාවණය තුල තාම දිය වෙලා නැති නිසා මේ දෙන්නගේ සාන්ද්‍රණ නැහැ. හරි. දිය වෙන සාන්ද්‍රණ නැත්නම් ප්‍රතික්‍රියා වන සාන්ද්‍රණ ගත්තොත් ප්‍රතික්‍රියා වෙන සාන්ද්‍රණ ගත්තොත් දිය වෙනවා කියන්නේ අපි මෙයාගේ ද්‍රාව්‍යතාවය x කියලා ගමු. තුලිත සමීකරණයේ මෞල සම්මුණගේ ස්ටොයිකියමීතියට අනුව මෙයාගේ හැදෙන්නේ x, මෙයාගේ කොච්චරක් හැදෙනවද 2x. එහෙනම් සමතුලිත පිට තියෙන සාන්ද්‍රණ සමතුලිත සාන්ද්‍රණ කියන්නේ ඝනයේ සාන්ද්‍රණේ මට වැඩක් නෑ. මෙයාගේ සාන්ද්‍රණ xමයි, මෙයාගේ 2xමයි. පැහැදිලිද? හරි. එහෙනම් KSP සඳහා ප්‍රකාශනයේ ලියමු. KSP සමානයි නිකල් 2+ අයන සාන්ද්‍රණයේ වාරය හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණයේ වර්ගය. හරි. KSP යගේ අපිට යගේ දීලා තියෙන නිසා KSP යගේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල 2.0 වැඩි කිරීම 10^15යි. මෞල ඝණයට DM වෙන 9 කියලා ඉදර ඔයගලන්ට දීලා තියෙන්නේ. මෙයාගේ ද්‍රාව්‍යතාවයේ ආපු අයන සාන්ද්‍රණයේ සම්ප්‍රයුක්ත ද්‍රාවණයේ x, මෙයාගේ තියෙන්නේ 2x, ඒකේ වර්ගයක් ඒ. මේක වැඩි වුණාම 4x වර්ගය, මේ x එකයි 4x ඝනයක් කියලා එනවා. 4x ඝනය සමානයි 2.0 වැඩි කිරීම 10^15යි කියලා ඉන්නේ. මේක සුළු කරාම x වලගේ එනවා. x කියලා ගත්තේ මම මෙයාගේ ද්‍රාව්‍යතාවයේ නිසා ගත්ත x කියලා. x කියලා එනාගේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවයේ තමයි. සුළු කරන්න තියෙන්නේ මම මේ දුන්නේ ඔයගලන්ට මේ අමාරු ගණන් එහෙම නෙමෙයි දරුවෝ. ඔයාලගේ අලුත් සිලබස් එකේ රිසෝස් බුක් එකේ තියෙන උදාහරණයක් මම හැදුවේ. රිසෝස් බුක් එකේ මේව දෙනවා කියන්නේ මේ මට්ටමට යන දරුවෙක්ගේ සුළු කිරීමේ දැනුම බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ රිසෝස් බුක් එකේදී මේ උදාහරණ දෙන්නේ සුළු වෙන්නේ නැති වෙන්නම ලඝු ගණක භාවිතා කරලා දරුවෝ සුළු කරන්න පුරුදු වෙයි. මම ලඝු සුළු පිළි මේ වෙලාව කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඕගොල්ලෝ මේක අගේ හොයාගන්න x වල අගේ x වල අගේ මේකේ සුළු කරලා ගත්තාම දරුවෝ 7.94 වැඩි කිරීම 10^5 කියලා එන්නේ. 7.94 වැඩි කිරීම 10^5යි ඝන ඩෙසිමීටරයට මවුල වලින්. හරි. ඔය ආකාරයට මොයාලට පුළුවන් නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල හෙව්ව වගේම සිල්වර් සයනයිඩ් වල ජල ද්‍රව්‍යතාවය කොච්චරද කියලා හොයාගන්න. හරි. ඒතර අවශ්‍ය දේවල් සඳහන් කරගනිමින් මම මේ විදිහටම ලියන්නම්. කාගේද? සිල්වර් සයනයිඩ් වල ජල ද්‍රව්‍යතාවය තීරණය කරන්නේ එයාගේ සමතුලිතය අපි ලියමු. සිල්වර් සයනයිඩ් ගත්තොත් එහෙම ඝනයිනික සංයෝගයේ සිල්වර් සයනයිඩ් එයාගේ සම්ප්‍රයුක්ත ජලීය ද්‍රාවණයේ තියෙන සිල්වර් අයන සයනයිඩ් අයන මේ ආකාරයට ප්‍රතික්‍රියාව තුලිතයි. හරිම ලේසියි. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණයක් තියෙනවා මට ඒක ඕනේ නෑ. ආරම්භයේ දිය වෙන්න කලින් ද්‍රාවණය තුල නිදෙන්න නෑ. මෙයාගේ ද්‍රාව්‍යතාවය අපි සලකමු. x ම ගන්න ඕනේ ඉස්සෙල් එක්කෙනාගේ x කියලා ගත්ත නිසා මෙයා y කියලා ගමු. එයාගේ y වලින් මෙයාගේ y සාන්ද්‍රණයක් හැදෙනවා. මෙයාගේ y හැදෙනවා. ඒ හැදෙන ප්‍රමාණ තීරණය වෙන්නේ
මවුල අනුපාතය දාන්න. වැඩි හරි ලීසි. මෙයාගේ සාන්ද්‍රණය අපිට ඕනේ නැහැ සමතුලිත. මොකද සම්ප්‍රයුක්ත අයනගුණිතය අපි KSP ට ලියන්නේ. මෙයාගේ හැදිච්ච y විතරයි. මෙයාගේ හැදිච්ච y විතරයි. සිල්වර් සයනයිඩ් වල KSP සඳහා ප්‍රකාශනය ලියුවොත් KSP සමානයි එයාගේ සිල්වර් වෙන සාන්ද්‍රණයේ වාරයක් සයනයිඩ් වෙන සාන්ද්‍රණය. හරිනේ. ඊළඟට දරුවෝ එයාගේ KSP යගේ දීලා තියෙනවා 6 වැඩි කිරීම 10 ඍණ 17යි මවුල වර්ගයට dm ඍණ 6 කියලා. සිල්වර් වෙන සාන්ද්‍රණයාගේ y කියලා මෙයාගේ සාන්ද්‍රණයාගේ y කියලා. එහෙනම් y වර්ගය සමානයි 6 වැඩි කිරීම 10 ඍණ 17යි මවුල වර්ගයට dm ඍණ 6. හරි. මේකෙන් y හොයාගන්න පුළුවන්. y හොයාගන්නකොට මේකේ වර්ගමූලය ගන්න ඕනි. වර්ගමූලය ගන්නකොට දරුවෝ දන්නවා මේක ලියා ගන්න පුළුවන් මෙහෙම y වර්ගය සමානයි 60 වැඩි කිරීම 10 ඍණ 18 කියලා ලියාගත්තා නම් ඔයාලට මේකේ වර්ගමූලය සුදු කරගන්න පුළුවන්. මොකද y කියන්නේ එතකොට වර්ගමූල 60 වැඩි කිරීම 10 ඍණ 9 කියලා ඉන්නේ. ලඝු ගණක භාවිතා කරලා 60 වර්ගමූලය වලට හොයන්න පුළුවන්. y කියලා ගත්තේ මම සිල්වර් සයනයිඩ් වල ජල ද්‍රව්‍යතාවය ඒක සුළු කරාම එනවා 7.8 වැඩි කිරීම 10 ඍණ 9ක් කියලා. ලඝු භාවිතා කරලා සුළු කරන්න y හිවත් සිල්වර් සයනයිඩ් වල ජල ද්‍රව්‍යතාවය වලට එනවා 7.8 වැඩි කිරීම 10 ඍණ 9ක් කියලා. අපිට x කියලා ආවා නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාවය ඒකාවේ 7.94 වැඩි කිරීම 10 ඍණ 5ක අගයක්. x වලගේ හේවත් නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල. නමුත් සිල්වර් සයනයිඩ් වල ද්‍රව්‍යතාවය මේක. ද්‍රව්‍යතාවය කියන්නේ දිය වෙන ප්‍රමාණය. දැන් මේ ඉලක්කම් දෙකට අනුව අර හොඳට පැහැදිලි. ද්‍රව්‍යතාවයවත් වැඩියෙන් දිය වෙලා තියෙන්නේ කවුද? ඉලක්කම් දෙකෙන් වැඩි අගයි. 10 ඍණ 9 බලයකට වඩා 10 ඍණ 5 බලය විශාල නිසා ද්‍රව්‍යතාවයේ දිය වෙලා වැඩියෙන් තියෙන්නේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල. මේ ඉලක්කමට වඩා මේ ඉලක්කම ලොකුයි. ඉලක්කම ලොකුයි කියන්නේ ද්‍රව්‍යතාවයේ හිවත් දිය වෙච්ච ප්‍රමාණයගේ වැඩි කියන එක. කොහොම පැහැදිලි? හරි. එහෙනම් නිගමනය යටින් ලියාගන්න මේ අනුව මොකද්ද? සිල්වර් සයනයිඩ් වලට වඩා නිකල් හයිඩ්‍රොක්සයිඩ් කියන එක වඩා ජලයේ ද්‍රව්‍ය වේ. සිල්වර් සයනයිඩ් වලට වඩා නිකල් හයිඩ්‍රොක්සයිඩ් වඩා ජලයේ ද්‍රව්‍ය වේ. අවශ්‍ය දේවල් තනියම ගාන හදාගන්න අවශ්‍ය දේවල් සඳහන් කරගන්න. සුළු කිරීම බෑ කියලා කම්මැලිකම මෙහෙම ඉන්නවා අතරින්නවත් නෙවෙයි. මූලික රසායන විද්‍යාව තොරතුරු ටික හරියට තීරණය කරගෙන ඊට පස්සේ වෙනම සුළු කිරීම වල අඩුපාඩු දේවල් හදාගන්න. එතකොට බොහොම පහසුයි සරලයි. හරි. ඊළඟට අවශ්‍ය දේවල් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වගේම පෝස්ට් කරලා ලියා ගන්න වීඩියෝ එක. ඊළඟ කාරණේ තමයි අපි දැන් මේ අවක්ෂේප ඇතිවෙන ආකාර කීපයක් තියෙනවා. නැත්නම් සම්ප්‍රයුක්ත ජලීය ද්‍රාවණයක් ඇතිවන ආකාරය වෙනත් වචනකින් කිව්වොත් ධනයනික සංයෝගයක් සහ එයාගේ සම්ප්‍රයුක්ත ජලීය ද්‍රාවණය අතර සමතුලිතයක් ඇතිවෙන ආකාර දෙකක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි දරුවෝ අපි උදාහරණයකට ගමු mx කියලා. mx කියන ධනයනික සංයෝගයේ මම දානවා ජලයට. ද්‍රාවකයක් කියලා හිතන්නකො පොදුවේ. ද්‍රාවකයකට දාලා mx දිය කරන ද්‍රාවණය තුල අපි උදාහරණයකට ජලය සලකමු. ඒ විදිහට දිය වෙලා mx ද්‍රාවණය තුල දාන mx දිය වෙලා අයන වලටපත් වෙනවා මේ ආකාරයට. එහෙම යාගේ දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වුණාට පස්සේ mx තවදුරටත් දිය වෙන්නේ නැති අවස්ථාවක් එනවා. දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වුණා කියන අපි දරුවෝ මොකක් කියලාද සලකන්නේ? සම්ප්‍රයුක්තයි ද්‍රාවණය.
සංතෘප්ත වුණාට පස්සේ තවදුරටත් මම මේකට mx දැම්මට එයා දිය වෙන්නේ නැති නිසා ඒ mx මේකේ තැම්පත් වෙනවා. ඒතර ඒ mx තැම්පත් වෙන්නේ ආරම්භයේදී නෙවෙයි. මුලින් දාන mx දිය වෙලා සංතෘප්ත වුණාට පස්සේ තමයි මේක තුල mx ස්පටික තැම්පත් වෙන්නේ. අන්න ඒ වෙලාවේ මේ ද්‍රාවණීය සංතෘප්ත ද්‍රාවණීය සහ ඝන අයනික සංයෝගය අතර සමතුලිතයක් ඇති වෙනවා. ඒ කියන්නේ ජල වාජනයකට නැත්නම් ද්‍රාවණයකට ඝන ස්පටිකයේ දාලා දිය කරමින් එයාගේ ඝන අයනික සංයෝගය සහ සංතෘප්ත ද්‍රාවණීය අතර ගතික සමතුලිතයක් ඇති කරන්න පුළුවන්. මේ කියන සමතුලිත පද්ධතියක් ඇති වෙන පළවෙනිම ආකාරය තමයි ද්‍රාවකයකට ඝන ස්පටිකයේ දාලා දිය කරමින් සම්ප්‍රයුක්ත කිරීම. පැහැදිලිද? ඒක එක ආකාරයක්. ඔන්න මෙහෙම කරන්න පුළුවන්. මංගාව තියෙනවා අපි mx ගැනම සලකමු. මංගාව තියෙනවා mx වල m ධනායන කියන ද්‍රාවණයක්. m ධනායන ද්‍රාවණයක් මංගාව තියෙනවා. මේ m ධනායන ද්‍රාවණයට x අයන අඩංගු ද්‍රාවණයක් එකතු කරනවා. ද්‍රාවණයක් කිව්වහම ඔයගොල්ලෝ පරිමාව ගැන සමහර දේවල් හිතන්න පුළුවන්. අපි පොදුවේ කියමු. m+ ද්‍රාවණයට x- අයන එකතු කරනවා. ඒ x- අයන එකතු කරනකොට දැන් m+ විතරයි තියෙන්නේ. x- අයනත් මේකට ඇවිල්ලා ද්‍රාවණිය තුල උපරිම mx m+ සහ x- අයන ප්‍රමාණයකට ළඟා වෙනවා. හේවත් මොනවා වෙනවද? සම්ප්‍රයුක්ත වෙනවා. මම මේ x- මේකට දාන්න ද්‍රාවණයේ ඒ අයන වලින් සම්ප්‍රයුක්ත වෙනවා එක්තරා අවස්ථාවකදී. ඒ සම්ප්‍රයුක්ත වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේකේ කවුරු මොකද වෙන්නේ? mx ස්පටික වීම සිද්ධ වෙනවා. mx අවක්ෂේප වීම සිද්ධ වෙනවා. තාම පැහැදිලි. තිබුණේ m+ අයන විතරයි. මම x- අයන බාහිරින් දැම්මා. දානකොට සම්ප්‍රයුක්ත වෙනව එක්තරා වෙලාවකදී. සම්ප්‍රයුක්ත වුණාට පස්සේ තවදුරටත් දිය වෙන්න බැරි නිසා mx ස්පටික හැදිලා අවක්ෂේප වෙනවා. මේකෙම අනිත් අවස්ථාව තමයි මම ගාව x- අයන ද්‍රාවණයක් තියෙනවා. ඒකට මම බාහිරින් m+ අයන දානවා. ඕකමයි වෙන්නේ. දාන්න m+ අයන m+ සහ x- අයන වලින් ද්‍රාවණයේ එක්තරා වෙලාවකදී සම්ප්‍රයුක්ත වෙලා සම්ප්‍රයුක්ත වුණාට පස්සේ තවදුරටත් දිය වෙන්න බැරි නිසා mx අවක්ෂේප වෙනවා. පැහැදිලිද? ද්‍රාවණයක් තුළ අවක්ෂේප සහ අයන ද්‍රාවණ සම්ප්‍රයුක්ත අයන ද්‍රාවණය අතර සමතුලිතයක් තියෙන්න පුළුවන් ප්‍රධාන ඇති වෙන්න පුළුවන් ආකාර දෙක තමයි ඝනයනික සංයෝගයේ ජලීය ද්‍රාවණයකට නැත්නම් ද්‍රාවකයකට දාලා ඒක දිය කිරීමෙන් සම්ප්‍රයුක්ත කරන්න පුළුවන්. එතකොට ඝනයනික සංයෝගය සම්ප්‍රයුක්ත ද්‍රාවණයත් අතර මම නිතරම පාවිච්චි කරන වචනේ සම්ප්‍රයුක්ත ද්‍රාවණයත් අතර ගතික සම්ප්‍රයුක්තයක් ඇති වෙනවා. ධන හෝ ඍණ අයන වලින් එක් අයනයක් ද්‍රාවණයේ තිබිලා අනිත් අයනයේ ද්‍රාවණයට එකතු කිරීමෙන්ද එයාගෙන් සම්ප්‍රයුක්ත කරලා ස්පටික ඇති කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් එතකොට මම කතා කරන්න යන්නේ ද්‍රාවණයක් තුල අවක්ෂේපයක් ඇති වෙන්න පුළුවන් විදි පැහැදිලි කරන්න. ඔයාලට මේකේ අවශ්‍යතාවයන් සඳහන් කරගෙන තමන්ගේ වචන වලින් හරි. ඊළඟ කාරණේ දැන් උදාහරණයක් ලෙස මම ගාව තියෙනවා Pb2+ අයන ද්‍රාවණය. මම මේකට දානවා බාහිරින් ක්ලෝරයිඩ් අයන. දැම්මහම මේක තුල වෙන්න පුළුවන් එකම දේ තමයි lead chloride අවක්ෂේප වෙනවද නැද්ද කියන එක. මේ අයන වලින් lead chloride කියන අවක්ෂේපය වෙනවද නැද්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒතර lead chloride අවක්ෂේප වීම තීරණය වෙන්නේ මෙන්න මේක මත. මෙයාගේ සමතුලිතය මම ඉස්සෙල්ලා ලිව්වොත් Pb2+ අයනයි chloride අයනයි අතර තමයි සමතුලිතය තියෙන්නේ. තුලිත කරන්න ක්ලෝරින් දෙකක් නිසා මෙතනට දෙකක් දාන්න. පැහැදිලි?
මෙයාගේ නියත උෂ්ණත්වයේදී KSP යගේ මම ලිව්වොත් Pb2+ අයන සාන්ද්‍රණයේ වාරයක් ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයේ වර්ගයේ මවුල සංගුණකයේ කියන දරුලියයි පැහැදිලිද? KSP කියන්නේ මේ සංතෘප්ත ජලීය ද්‍රාවණයේ තියෙන අයන සාන්ද්‍රණ ගුණිතය. මේ නිකන් අයනවල ගුණිතය නෙවෙයි KSP කියන්නේ සංතෘප්ත ද්‍රාවණයේ තියෙන අයනවල මවුල සංගුණක සහිත ගුණිතය. හරි. එතකොට දැන් පළවෙනිම දේ තමයි මම ඔයගලන්ට කලිනුත් පැහැදිලි කරා මුල්ම වීඩියෝ එකේදී යම් ද්‍රාවණයක අවක්ෂේපයක් ඇති වෙන නම් ඉස්සෙල්ලාම එයාගේ අයන වලින් ද්‍රාවණය සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. සම්ප්‍රයුක්ත වෙලා දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වුණාට පස්සේ තමයි ඒ ඕනම කෙනෙක් අවක්ෂේප වෙන්නේ. එතකොට දැන් මම හොයන්න ඕනේ මගේ මේ තියෙන Pb2+ අයන සාන්ද්‍රණයයි බාහිරින් දාන ක්ලෝරයිඩ් අයන වලයි මවුල සංගුණක සහිතව ගුණිතය KSP යගේට වඩා අඩුද වැඩිද කියන එක. මගේ ද්‍රාවණයේ තියෙන Pb2+ වාරයක් KSP ලියන ආකාරයටමයි ගුණිතය ගන්න ක්ලෝරයිඩ් යන නිකම්ම නෙවෙයි ඒකේ වර්ගයේ මම මේ ලියන්නම් ද්‍රාවණය කියලා ඔයාලට තේරුම් ගන්න. ද්‍රාවණය ඇති කියලා ලියලා තායි ද්‍රාවණය කියලා මලින්නේ තේරුම් ගන්න. ඒතර ද්‍රාවණයේ ඇති මේ අයන දෙන්නගේ ගුණිතය KSP කියන අගයට වඩා ඒ ආධාර සංයෝගයේ KSP කියන අගයට වඩා අඩු වුණොත්ද වැඩි වුණොත්ද අවක්ෂේපයක් ඇති වෙනවා. ඊටාම පැහැදිලි. ඔයාලට බලන්න KSP කියන්නේ දරුවෝ මේ සංතෘප්ත අයන ගුණිතේ ඔළුවට ගන්න. KSP කියන්නේ සංතෘප්ත අයන ගුණිතේ. ඒතර මේ මෙතන KSP කියලා ලියලා තියෙන්නේ මනසින් දකින්න මේක. ඒතර KSP වත් සංතෘප්ත ගුණිතයට වඩා මගේ ගාව තියෙන ද්‍රාවණයේ අයන ගුණිතය වැඩි කියන්නේ මොකද්ද වෙන්නේ? මගේ ගාව තියෙන අයන වලින් අනිවාර්යයෙන්ම සංතෘප්ත වෙනවා. හොඳට බලන්න මේ තියෙන අයන ගුණිතයේ හෙවත් සංතෘප්ත අයන ගුණිතයේ KSP කියන්නේ මේකද? සංතෘප්ත අයන ගුණිතයේ කියන KSP ට වඩා සංතෘප්ත අයන ගුණිතයේ මේ තියෙන්නේ KSP කියන්නේ. ඒකට වඩා සංතෘප්ත වෙන ගුණිතයට වඩා මගේ ගාව ද්‍රාවණයේ තියෙන අයන ගුණිතය වැඩි කියන්නේ මගේ ගාව තියෙනේෙන් සංතෘප්ත වෙනවා. මගේ ගාව තියෙනේෙන් සංතෘප්ත වෙනවා නම් අනිවාර්යයෙන්ම සංතෘප්ත වෙනවා කියන්නේ අවක්ෂේපයක් ඊළඟ මොහොතේ ඇති වෙනවා. මේකටත් වඩා මගේ ගාව වැඩි කියන්නේ සංතෘප්ත වෙලා ඉතුරු ටික මොකද වෙන්නේ? අවක්ෂේප වෙනවා. එහෙමනම් ලෙඩ් ක්ලෝරයිඩ් මොකද වෙන්නේ? මෙහෙම වුණොත් අවක්ෂේප වෙනවා. එතකොට ද්‍රාවණයේ තියෙන Pb2+ ද්‍රාවණයේ තියෙන මේ අයන ගුණිතය මම වචනින්ම ලියන්නේ ඔයගලන්ට තේරුම් ගන්න. මේක සාමාන්‍යයෙන් කෙටියෙන් ලියනවා IP කියලා. KSP IP කියලා මේ දෙන්නගේ ගුණිතය KSP IP කියලා ලියනවා. නැත්නම් KIP කියලා කියන්න පුළුවන්. එහෙම කතන්දරනේ වචනින් මම ලියලා තියෙනවා ඔයාලට තේරුම් ගන්න. ද්‍රාවණයේ තියෙන මේ ගුණිතය KSP අගයට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? දැන් පැහැදිලි. KSP කියන්නේ මොකද්ද දරුවෝ? සංතෘප්ත අයන ගුණිතය. මේ සංතෘප්ත අයන ගුණිතයේ හෙවත් KSP උඩ ගන්න සංතෘප්ත ගුණිතය. ඒ අයන ගුණිතයට වඩා මගේ ගාව තියෙන අයන ගුණිතය අඩුයි. එහෙනම් මොකද්ද නිගමනය? සංතෘප්ත ගුණිතයටත් වඩා මගේ ගාව තියෙන අයන ගුණිතය අඩුයි කියන්නේ මගේ ගාව තියෙන ඒවෙන් සංතෘප්ත වෙන්නවත් බැහැ. සංතෘප්ත වෙන්න ඕනේ ගන්නටත් වඩා අඩුයි. සංතෘප්ත වෙන්නේ නැහැ නම් මගේ ගාව තියෙන අයන වලින් සංතෘප්ත වෙන්නේ නැත්නම් ලොවෙත් එයා අවක්ෂේප වෙන්නේ නැහැ. මොකද ඕනම කෙනෙක් අවක්ෂේප වෙන්න නම් මුල් අවශ්‍යතාවය සංතෘප්ත වෙන්නම ඕනේ. එයාගේ අයන වලින්. එයාගේ අයන වලින් සංතෘප්ත වෙන්නේ නැහැ කියන්නේ ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප නොවේ. හරිද?
එහෙනම් Pb2+ අයන ද්‍රාවණී වාරයක් ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණී වර්ගීය ද්‍රාවණී KSP වලට සමාන වුණොත් මොකද වෙන්නේ? KSP වලට සමානයි කියන්නේ KSP කියන්නේ සම්තෘප්ත ගුණිතය. සම්තෘප්ත ගුණිතයට මගේ ගාව තියෙන අයන ගුණිතය හරියටම සමානයි. සම්තෘප්ත ගුණිතයට මගේ ගාව තියෙන ගුණිතය සමානයි කියන්නේ හරියටම මගේ ගාව තියෙන්නේ සම්තෘප්ත වෙනවා. සම්තෘප්ත ගුණිතයට මගේ ගාව තියෙනේම සමානයි කියන්නේ මගේ ගාව තියෙනේ වෙන සම්තෘප්ත වෙනවා. හැබැයි එච්චරයි වෙන්නේ. අවක්ෂේප වෙන නම් සම්තෘප්ත වෙලා තව ඩිංගක් හරි චුට්ටක් හරි අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. මොකද සම්තෘප්ත වුණාට පස්සේ එතනින් එහාට ටික තමයි අවක්ෂේප වෙන්නේ. මේකේ වෙන්නේ හරියටම සම්තෘප්ත වෙන නිසා මෙතනින් එහාට අවක්ෂේප වීමක් සිද්ධ වෙන්නේ නෑ. මේකෙදි ලෙඩ් ක්ලෝරයිඩ් මොකද වෙන්නේ? අවක්ෂේප වෙන්නේ නම් සම්තෘප්ත වේ. නමුත් ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප නොවේ. පැහැදිලිද? යම් සංයෝගයක් අවක්ෂේප කරන්න ඕන නම් මේ වගේ එක් අයන ද්‍රාවණයකට තව අයනයක් දාලා ඒකේ අවශ්‍යතාවය තමයි මේ තියෙන්නේ. හොඳට නැවත මතක නැත්නම් වීඩියෝ එක ආපහු රිවයින්ඩ් කරලා පස්සේ අරගෙන ආයෙ කියපු දේවල් හොඳට බලලා තේරුම් ගන්න. හරි. සටහන් කරගන්නක දරුවෝ අවශ්‍ය දේවල්. මේ කතන්දරේ පටලවා ගන්න එපා. මොකද අපි කලින් වීඩියෝ වල අවක්ෂේප කළ සම්තෘප්ත කිරීම කතා කරේ ඝණයම දාලා. ද්‍රාවණයට ඝන සංයෝගිම ලෙඩ් ක්ලෝරයිඩ් ස්ෆටිකම දාලා. මේ එහෙම අවක්ෂේප කිරීමක් නෙවෙයි. දැන් මම මේ වීඩියෝ එකේ පටන් ගන්නකොට පැහැදිලි කරනවා ඔයාලට. අවක්ෂේපය සම්තෘප්ත ද්‍රාවණයක ඇති වෙන්න පුළුවන් සමතුලිතය ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ස්ෆටිකයේ ද්‍රාවණයට දාලා දිය වෙලා සමතුලිතය ඇති වෙන්න පුළුවන්. එක් අයනයක් ද්‍රාවණයේ තියෙනකොට බාහිරින් අනිත් අයනය දාලා ඒ සම්තෘප්ත කරලා අවක්ෂේපය සහ ද්‍රාවණය අතර සමතුලිතය ඇති කරන්න පුළුවන්. මේ කතා කරේ එක අයනයක් ද්‍රාවණයේ තියෙනකොට තව එක්කෙනෙක් ඒකට දාලා අනිත් අයනය දාලා ධන හොරින අයන දෙකෙන් එකක් තියෙනකොට අනිත් අයනය දාලා ඒ සම්තෘප්ත කිරීමෙන් අවක්ෂේපයක් ඇති වෙන්න පුළුවන්ද බැරිද කියන එකයි මේ පරීක්ෂා කරන්නේ. අපි ගණන් හදනකොට ඒ කාරණාවල තියෙන වෙනස්කම් අපි අධ්‍යයනය කරමු. හොඳ අවබෝධයෙන් ලියා ගන්න විශ්වාසයෙන් ගණන් හදනකොට පැහැදිලි වෙයි.